ලීනර්ස් පවුලේ ආරක්ෂාව සහතිකයි. ආයුබෝවන් ඔබ එක්වී සිටින්නේ අද දෙරණ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ප්‍රථමයෙන් පුවත් ශීර්ෂ පාඨ. අයහපත් කාලගුණයෙන් සිදු වූ මරණ 14 දක්වා ඉහළට. 2,45,000කට පීඩා. ඊයේත් ආසාදිතයින් 3,000 පනිල්. කොවිඩ් මරණ 40ක් වාර්තා වෙයි. හෙට සිට කොළඹ නගරයට පැමිණෙන වාහන සඳහා නව ස්ටිකරයක්. ඇනවුම් කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට. තවත් මාත්‍රා ලක්ෂ 10ක් ලබන සතියේ ඇනවුම් කෙරේ. Dove conditioners වල ඇති moisture lock system තෙතමනය රඳවා සුසිනිඳු freeze protected කෙස් කලමක් ලබා දෙයි. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වාර්තා වන පුද්ගල මරණ ගණන මේ වන විට 14 දක්වා ඉහළ නැග තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයන් 2,45,212 දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටින බවයි. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 84කට බලපෑම් එල්ල වී තිබෙනවා. මෙලෙස බලපෑමට ලක්ව ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කයි. අධික වර්ෂාවත් සමග කළුගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද අත්තනගලුවය දූණමලය ප්‍රදේශයෙන්ද පවතින ගංවතුරු තත්ත්වය වර්ධනය වීමේ අවධානමක් මතුව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම කැලණි, ගින් සහ නිල්වලා යන ගංගා මෙන්ම මහයවත් පවතින්නේ පිටාර මට්ටමේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වයක් එක්ක රළු වෙච්ච කැලණි ගඟ වේගයෙන් මුහුදට ගලාගෙන යන ආකාරය තමයි ඔබ ඒ දැක්කේ. ඉතින් මේ කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වෙනකොටත් කඩුවෙල කැලණිය ඇතුළු පහත් බිම් රසක් ජලයෙන් යට වෙලා තියෙන්නේ. කැලණි ගඟේ ජල මට්ටම මයින නාගලගම් වීදියේ ජල මාපකයේ ඊයේ දවසේදී සටහන් වුණේ 5.5ක අගයක්. හැබැයි මේ වෙනකොට එහි මට්ටම 6ට ආසන්න අගයකට ඇවිල්ලා තියෙන්නේ. 5.8ත් 5.9ත් අතර ස්ථානයක වගේ. ඒ අනුව කැලණිගඟේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් කඩුවෙල, වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටව තිබෙනවා. කඩුවෙල නගරයේද අද උදෑසන අඩි 3ක් පමණ ජලයෙන් යට වී තිබුණු අතර මේ හේතුවෙන් හංවැල්ල කොළඹ ලෝ ලෙවල් මාර්ගය කඩුවෙල නගරයෙන් අවහිරව පැවතුණා. කඩුවෙල ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ පවුල් 1607කට අදාළව පුද්ගලයන් 5515ක පිරිසක් මේ වන විට අවතැන්ව ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක්ද තවමත් ජලයෙන් යටව පවතිනවා. කැලණිය ප්‍රදේශ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව පැවතුණා. ජායල බෝධිරාජාරාම මාවතවට ප්‍රදේශයේද ජායල පිටාර ගැලීම හේතුවෙන් ජලයෙන් යටව තිබුණා. ආනෝ පැත්තට යන්නේ නැහැ මම. යන්න ගලා ගෙවල් දොරවල් යන්න ගලා ඒ මිනිස්සුන්ට කන්න නැතුව ඇහෙම දුක් විඳිනවා. මොකද එච්චරට අනාථ වෙලා ඉන්නේ මේ මිනිස්සු. මේක මේ හැම වසරක් පාසාම සිද්ධ වෙන දෙයක්. මේ හරියක් විතර වතුර තියෙනවා. යන්න බෑනේ ගෙදර ඉන්නවත් බෑ. අපේ බඩමුට්ටු ඔක්කොම යට වෙලා ගිහිල්ලා කිසිම දෙයක් නැහැ අපිට. පාරේ ඉන්නේ. බඩමුට්ටු ඔක්කොම කැඩලා බිඳලා ගියා. ඉතින් ඇඳක්වත් බුද්ධිය ගන්න නැහැ. ගල් පියාගෙන තමයි අතන බුද්ධිය ගන්න. ඉඹුල්ගොඩ අවට ප්‍රදේශ රසක්ද ජලයෙන් යටව පැවතුනේ මේ ආකාරයෙන්.
දොම්පේ මල්වාන මාර්ගය හා ඒ අවට ප්‍රදේශයේ ජලයෙන් යටව පැවතියේ මේ ආකාරයෙන්. මේක ඊට අද වැඩිද ඊට වඩා වැඩි මේ අරපතර දාගන්න පොඩි එනිය වගේ අපිට එන ගමන් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක්ද අදත් ජලයෙන් යටව පැවතුණා. ගේ ඔක්කොම මට වුණා. කෙසේ වෙතත් දිස්ත්‍රික්ක 10කට පනව ඇති නායා මනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වළංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කොළඹ ගාල්ල ගම්පහ කළුතර මහනුවර කෑගල්ල මාතලේ මාතර නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මතුගම පාලින්දනුවර ඉංගිරිය සහ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට දෙහියෝවිට බුලත් කොහුපිටිය දැරණියගල කෑගල්ල වරකාපොළ ගලිගමුව රුවන්වැල්ල අරනායක මාවනැල්ල සහ රඹුක්කන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් නායාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අබගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ අයගම කිරියැල්ල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් නායාමේ රතු නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ගම්පහ සහ අත්තනගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් නායාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට හොරණ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත රත්නපුර සහ නිවිතිකල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් නායාමේ අවදානම් නිවේදන නිකුත් කිරීමට පියවරගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නායාමේ රතු නිවේදන සහ අවදානම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවලින් නිවත්වීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. උද්ගත වැති තත්ත්වය තුළ පවුල් 60,674කට අයත් පුද්ගලයන් 2,45,212 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම පවුල් 3,520කට අයත් පුද්ගලයන් 15,658 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 72ක රඳවා තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් අද දිනේ මිලිමීටර් 50 ඉක්ම වූ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි. තවත් කොවිඩ් ආසාදිත මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඒ අඛණ්ඩව සිව්වන දිනටත් ඊයේ කොවිඩ් ආසාදිතයන් 3000 ඉක්මවා වාර්තා වූ පසුබිමකයි. මේ අතර අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් හෙට සිට කොළඹ නගරයට පැමිණෙන වාහන සඳහා නව ස්ටිකරයක් හඳුන්වා දෙන බව පොලිසිය නිවේදනය කරනවා. ගත වූ දිනේත් කොවිඩ් ආසාදිතින් 3103 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 828ක්. කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ පාදුක්ක, කොම්පඤ්ඤවීදිය, අවිස්සාවේල්ල, මිරිහාන සහ ගල්කිස්ස යන ප්‍රදේශවලින්. දෙවනියට වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 544ක්. නිට්ටඹුව, සීදුව, කටුනායක යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතින් වාර්තා වී තිබුණා. තෙවැනියට වැඩිම ආසාදිතින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 255ක්. එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතින් රිදීගම, කුරුණෑගල නගර සීමාව, වීරමුගෙදර යන ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා. ඊයේ හඳුනාගත් ආසාදිතින් අතර විදෙස්ගතව සිට පැමිණි 9 දෙනෙකුද සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත මරණ 40ක් ඊයේ තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1696 දක්වා ඉහළ යනවා. ඉන් පුද්ගලින් 9 දෙනෙකු නිවසේදීත් තවත් 6 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදීත් මිය ගොස් තිබුණා. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලින් 23 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු සිටිනවා. පාදුක්ක සතිපොළ භූමියේ ඉකුත් 3 වෙනිදා පුද්ගලින් 220 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණ වලින් 175 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. යම් දවසක රෝගියෙක් හිටියොත් ඒ රෝගියාගෙන් මේ නිවස සියලු දෙනාටම වාගේ රෝගය දැක්වීමේ ප්‍රවණතාව
ඒ නිසා දැනට මේ දවස්වල සිදු කරන PCR පරීක්ෂණ වලින් සාමාන්‍යයෙන් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් රෝගීන් බවට වාර්තා වීමේ ප්‍රවණතාවක් තියෙනවා. නුවරඑළිය නානුවේ ප්‍රදේශයේ හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රෝබෙරි වගා ගොවිපළක නිලධාරීන් සහ සේවකයන් 10 දෙනෙකුද කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. පවතින වාතාවරණය යටතේ වවුනියාව සහය මාතාපුරම් ගම්මානයට ඊයේ සිට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. ඒ පසුගිය දින කිහිපය තුළදී ආසාදිතින් 31 දෙනෙක් එම ගම්මානයෙන් වාර්තා වීමත් සමගයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 2,0357 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 1,66,132ක්. තවදුරටත් කොවිඩ් ආසාදිතව පුද්ගලයන් 34,529 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. මේ අතර අද දිනේත් කොළඹට ඇතුළු වන රථවාහන පොලිසිය විසින් ස්ථාන කිහිපයකදීම පරීක්ෂා කළා. හෙට දිනේ සිට නව ස්ටිකරයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. එම ස්ටිකරය සංචාරණ සීමා අවසන් වන තුරුම පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම එම ස්ටිකරය හෙට දිනේදී ඇලවීමේදී අදාළ ස්ථානවලදී යම් ප්‍රමාදයක් හෙට දිනේ පමණක් සිදුවන්නට පුළුවන්. නමුත් ඉදිරි දිනවලදී බාධාවකින් තොරව ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා. කෙසේ වෙතත් අදාළ අත්‍යවශ්‍ය සේවාවලට අදාළ වාහනවල ගමන් කරන අය හෙට දින නිවැරදි තොරතුරු අදාළ මාර්ග බාධකවලදී ලබා දීමට කටයුතු කරන්න. ඔබේ හැඳුනුම්පත් අංකය, රාජකාරී හැඳුනුම්පත, ඒ වගේම අදාළ ආයතනයෙන් ලබා දී ඇති ලිපිය මේ සියලු විස්තර ලබා දීමට කටයුතු කළ යුතුයි. මේ අතර නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයෙකු එය නොතකමින් නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කරමින් සිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කරන ලද චීනය නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද පෙරවරුවේ මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ රජය විසින් ඇනවුම් කිරීමෙන් පසු මෙරටට එකවර රැගෙන විශාලතම කොවිඩ් මර්ධන එන්නත් තොගයයි. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් රැගත් UL 869 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය චීනයේ බීජිං නුවර සිට අදාළේම 5:10ට දිවයිනට ළඟා වුණා. ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්. අනතුරුව එන්නත් ඔගේ අධිශීතකරණ සහිත ලොරි රථ 20ක් මගින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබුවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා සඳහන් කළේ රජය විසින් ඇනවුම් කරන ලද සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රාවල පළමු තොගය ලෙස මෙම එන්නත් තොගය අද දිනේ හිමි වූ බවයි. මේක තමයි මේ කෝල් මොනිටර් එක. කියන්නේ මේක කියන්න ඕන 2.8 සෙල්සියස් අංශක. දැන් අපි බාධේ 4.8ට තිබුණා. ජීවිත උෂ්ණත්වය චීනය නිෂ්පාදනය කරන සයිනෝෆාර්ම් එන්නතේ මාත්‍රා ලක්ෂ 10ක් අද උදෑසන ශ්‍රී ලංකාවට ලැබුණා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙවීම් කරලා තමයි මේ එන්නත් ප්‍රමාණය ලබා ගත්තේ. ඒ වගේම චීන සයිනෝෆාර්ම් සමාගම අපට දන්වලා තියෙනවා. එළවෙන සතිය තුල තවත් සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ශ්‍රී ලංකාවට ලබා දෙනවා කියලා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඉදිරි සතියක පමණ කාලයේදී තවත් දිස්ත්‍රික්ක 12කට එන්නත් කරන ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න. අප මැයි මාසේ 8 වෙනිදා තමයි සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම ආරම්භ කරේ. පළවෙනි මාත්‍රාව ලබා දීම. එම පළවෙනි මාත්‍රාව ලබා දුන්න අයට දෙවෙනි මාත්‍රාව පළවෙනි මාත්‍රාව ලබාගත් දිනයට අනුරූප ජුනි මාසයේ ඒ දිනේදීම ලබා දෙන්න අප කටයුතු යොදා තියෙනවා. ඒ කියන්නේ මැයි මාසේ 8 වෙනිදා ඔබ පළවෙනි එන්නත ලබා ගත්තා නම් යම්කිසි ස්ථානයකදී එම ස්ථානයේදීම ජූනි මාසේ 8 වෙනිදා සයිනෝෆාර්ම් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා ගන්න ඔබට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන ෆයිසර් සහ මොඩර්නා එන්නත්. ඒ වගේම ස්පුට්නික්, ඇස්ට්‍රාසෙනිකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්. පළවෙනි මාත්‍රාව ලබා ගත්තත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන. හැබැයි සයිනෝවැක් සහ සයිනෝෆාර්ම් වගේ අක්‍රිය කරන ලද එන්න තුලින් ප්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ දෙවෙනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ සයිනෝෆාර්ම් එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා ගත්තා නම් එම දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුමයි. එහෙම නැත්නම් ඔබ හරියට එන්නත් නොකලා හා සමානයි. අද දිනේ දිවයිනට රැගෙන සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 සහ මීට පෙර අවස්ථා දෙකකදී චීන ආධාර ලෙස ලබා දුන් එන්නත් මාත්‍රා ලක්ෂ 11ද සමගින් මෙරටට ලැබී ඇති සමස්ත සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ගණන ලක්ෂ 21ක්. තවත් සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ලබන සතියේ ඇනවුම් කිරීමට නියමිතයි. එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉන්දියා ආධාර ලෙස මෙරටට හිමි වූ අතර තවත් මාත්‍රා ලක්ෂ 5ක් රජය විසින් මිලදී ගනු ලැබුවා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා 2,64,000ක් හිමි වුණා.
ඒ අනුව දිවයිනට රැගෙන සමස්ත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ගණන 12,64,000ක්. මේ අතර ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 65,000ක් අවස්ථා දෙකකදී රජය විසින් මිලදී ගනු ලැබූ අතර තවත් එන්නත් මාත්‍රා 65,000ක් ලබන සතියේදී මිලදී ගැනීමට නියමිතයි. ඒ අනුව මේ වන විට මෙරටට ලැබී ඇති සමස්ත කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ගණන 34,29,000ක්. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 19,20,801 දෙනෙකුට ඊයේ රාත්‍රිය වන විට ලබා දී තිබූ අතර දෙවැනි මාත්‍රාව ලබා දී ඇති පිරිස 3,53,894ක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනේදී වැඩිහිටි පුද්ගලින්ට ප්‍රමුඛත්වය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සිය දුරයෙන් ඉල්ලා ස්වී තිබෙනවා. නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත ලේකම්වරයා සිය දුරයෙන් ඉල්ලා ස්වන බව දැනුම් දී ඇති බවයි. ලේකම්තුමා මාව ඇවිල්ලා හමු වුණා. එතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත එතුමාට අයින් වෙන්න ඕනේ කියලා කිව්වා. මේ පොහොර අර්බුදයක් හෝ කිසිදු අර්බුදයක් නෙවෙයි. ඒක එතුමාට මම කතා කරලා අහන්න පුළුවන් අයින් වුණ හේතුව මොකක්ද කියලා. නමුත් අපි ස්වයංභ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපකුලපතිතුමා ඒ සඳහා ගේනවා. මොකද අපි අලුත් වැඩපිළිවෙලක් හදන්නේ. මොකද කාබනික පොහොර නිෂ්පාදනය කාබනික වගාවට අපි යන්නේ. ඒ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන පිරිසක් අපේ අමාත්‍යාංශයට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මේ තනතුර සඳහා අපි පත් කරගන්නේ. කාලගුණය කොහොමුණත් රයිනෝ නං වහලට සේෆ් තමයි මුළු ගෙදරම. රටට අවසිම අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙරට එන මනුසද්දරන ජාතික ක්‍රියාන්විතයේ 20 වැනි දිනය අදයි. මනුසද්දරන ඩයලොග් සමගින් එක්ව රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදාදීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන අදත් ක්‍රියාත්මක කරනවා. කොවිඩ් ව්‍යාප්තිය සමයේ රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදාදීමේ මනුසත් දෙරණ ඩයලොග් ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක කෙරුණේ ගලේවෙල මූලික රෝහල ආවරණය කරමින්. ඇත්තෙම අපේ රෝහලේ ගොඩාක් අඩුපාඩු තිබුණා. ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඩයලොග් ආයතනයත් මනුසත් දෙරණ වැඩසටහනට සම්බන්ධ වෙන දෙරණ නාලිකාවත් අපි කරපු ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වලා අපිට අවශ්‍ය වෙන බඩු භාණ්ඩ ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපේ රෝහල සහ රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන්. මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ජනතාවට උපකාර කරන මනුසත් දෙරණ ක්‍රියාන්විතය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර විහාරස්ථාන සහ දේවස්ථාන වෙත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදාදීම අදත් සිදු කෙරුණා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.